සහභාගී වෙන්න අපි සූදානම් වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, සාමාන්‍ය සමයේ 13 වෙනි ඉරුදින ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා තම කම නස තම කුරුසිය දරාගෙන උන්වහන්සේත් එක්ක ගමන යන්නට. අම්මා තාත්තට වඩා දුව පුතාට වඩා ජේසුට ආදරය කරන්නට. එහෙම ඔබ අයිතිය දෙද්දී ඔබ ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකයි පළවෙනි කියවීම කියවන්නේ. එහෙම අයිතිය දුන්නු එලිෂාගේ ජීවිතය ඒ කාන්තාවගේ ජීවිතය ආශිර්වාද කරන්නට හේතු කාරණාවක් වෙනවා. එනිසා ඔබගේ ජීවිතය අද දවසේ ආශිර්වාදයක් කරගන්නට ඔබගේ ජීවිතයේ කැමැත්ත ස්වාමින් වහන්සේට දීලා බෞතිසු ස්ථාපනය දෙවන කියවීමේ කතා කරන්නේ. ජලයේ ගිලිලා ගොඩ එනවා කියද්දී ඔබ ඔබගේ ස්වභාවයට මැරිලා අලුත් ජීවිතයකට ඉපදිලා ජේසුත් එක්ක අලුත් ජීවිතයකට යන්න. ජේසු ආරමුණු කරගත්ත ජීවිතයකට යන්න අද ජනවන්දනාව උඩ ආරාධනා කරනවා. එනිසා මේ වෙලාවේ දෑත් වැඳගෙන දෙනෙත් වස්සාගෙන ඔබගේ හදවතට එබිලා බලන්න. ඔබ අතින් වෙච්ච හැම පාපයක්ම දුබලකමක්ම ජේසුට එක දෙන්නේ නැතුව පුද්ගලයන්ට එක දුන්නු හැම අවස්ථාවකටම සමාව ඉල්ලන්න. ජේසුව අහක් කරලා ඔබගේ කැමැත්ත ස්වාර්ථය කරන්නට අවස්ථාව හදාගත්ත හැම මොහොතක් ගැනම සමාව ඉල්ලන්න. ජේසුට වඩා ඔබ ඔබගේ පෙම්වතාට ආදරය කරා නම්, පෙම්වතියට ආදරය කරා නම්, අම්මා තාත්තට උනත් දුව පුතාට උනත් ආදරය කරා නම් සමාව ඉන්න කියන්න. ජේසුව ඔබගේ ජීවිතේ කේන්ද්‍රය කරගෙන සමාව ඉල්ලා විසුළු මොහොතක් නිහඬව යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් ඔහු පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මගේ සහෝදරවරුනි ඔබද
මෞදේසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලඇති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව වහන්සේගේ දයාබලධනකට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජාණනි සියලු බලැති දෙවියන්නි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. एक जनित पुत्र स्वामी श्रेष्ठ क्रिस्तुनी देवी स्वामिनी देवाच बालकाननी पियानंगे पुत्रयाननी लोभे पौहरण भवांसे අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ වහන්සේ අපගේ යගම පිළිගත මැනව. පියාණන්ගේ ළඟ පස්සේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ක්‍රිස්තු ක්‍රිස්තුනි එකම ශුද්ධ වූ තැනන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්මයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. සියලු බල ඇති දෙවි පියාණනි ඔබ සැම දරුකමට බාරගත් ඔබ වහන්සේගේ ආලෝකයේ දරුවන් ලෙසින් දිවිගෙ වනු සඳහා අපට මඟ පෙන්වන සේක් වේද. එහින් සියලු පාප අන්ධකාරයන් බලවේගයන්ගෙන් අප මුදා ඔබ වහන්සේගේ සත්‍ය ධර්මාලෝකයෙන් ජීවිත බැබලවීමට කරුණා කළ මැනව. මේකෙද භාෂුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද වහන්සේගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. වඩිවන්න පළවෙනි කියවීම.
දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු කීය ඔබේ පිළිතුර සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගී ගයන්නෙමු. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගී අපි සදාටම ගී ගයන්නෙමු. සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගී ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නේ. ඔබේ තිරපෙම සදහටම පවතින බව මම ඒකාන්තයෙන්ම පිළිගනිමි. ඔබේ විශ්වාසවන්තකම අහසෙමින් තිරසර බව මම දනිමි. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදාටම ගී ගයන්නෙමු. සමිඳුනි ගේ කයමින් ඔබ නම දෙන්නෝද ඔබේ කරුණා ආලෝකය තුළ හැසිරෙන්නෝද භාග්‍යවන්තයෝය දවස පුරා ඔබ අසර ප්‍රීති ප්‍රමෝදවන් නොහොය. ඔබේ දැහැමිකම ගැන විසසින් පස සන්නෝය. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදාටම ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙනසේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජයත් කර දෙනසේක. සමිඳුනි ඔබ අපේ ආරක්ෂකරු අපට තෝරා දුන්සේක. ඊශ්‍රායල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳුන් වන ඔබ අපේ රජ අපට දුන්සේක. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදාටම ගී ගයන්නෙමු. සුද්දෝ පාවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. බෞතිස්ම ස්නාපනයේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමග
ඒකා බද්ධ වූ අප සියල්ලන්ම එම බෞතිස්ම ස්නාපනයෙන් උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකා බද්ධ වූ බව ඔබ නොදන්නාහුද? එබැවින් අපේ බෞතිස්ම ස්නාපනයෙන් අපි උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වලලනු ලැබුවෙමු. එසේ කරනු ලැබියේ පියාණන්ගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථානය ලැබූ සේම අපද නව ජීවන මගක ගමන් කරනු සඳහාය. අපි ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණේ නම් උන්වහන්සේ සමග ජීවත් වෙන බවද විශ්වාස කරමු. උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යලිත් නොබැලෙන බවද අපි දනිමු. මින් මතු මරණය උන්වහන්සේ කෙරෙහි බල පවත්වන්නේ නැත. උන්වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මලසෙක. එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන සේක. ඔබත් එසේම පාප විමුක්තිය ලත් අය බවද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත්ව සිටින්නන් බවද සිතට ගන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද. සමිඳුනි ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ වදන් පිළිගැනීමට අප සිත් පැහැදුව මැනව. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා. මට වඩා පියාටවත් මවටවත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. සිය දිවි රැකගන්නා එය නැති කරගනි. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනි. ඔබ පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා මා එවූ තැනන් වහන්සේ පිළිගන්නේය. දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි. සත්පුරුෂයෙකු වන නිසා සත්පුරුෂයෙකු පිළිගන්නා සත්පුරුෂයෙකුගේ විපාකය ලබයි. මෙමාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුවද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල්වතුර කෝප්පයක්වත් යමෙක් දෙන්නේද සැබවින්ම මම ඔබට කියමි. ඔහුගේ විපාකය
කිසිසේත් නැති නොවන්නේය. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන්න මගේ ප්‍රවන්තයනි. මගේ ආදර පුතේ දුවේ ප්‍රමාන්තයනි, ස්වාමීන් වහන්සේගේ වචනය සැබවින්ම දෙමුවහත් කඩුවක් වගේ කියනවා. ඒක ඔබව චැලෙන්ජ් කරන්න ඕනේ. ඔබව අභියෝගයකට අරගෙන යන්න ඕනේ. ඒක ලේසි දෙයක් නෙමෙයි මගේ ප්‍රමාන්තයනි. ඒකයි අපි වචනය තුල වෙරළේ ඉඳලා දියපට යන්න කාලය ඇවිල්ලා. ලුක්තුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ ජේසු පේදුරුට කියනවා, ජේසුගේ බෝට්ටුවේ නැගලා, ජේසු පේදුරුගේ බෝට්ටුවේ නැගලා දේශනා කරනවා. එතකොට ඒ වෙරළේ ඉඳන් කරන ගනුදෙනුවෙන් පස්සේ බේසු කියනවා අපි දියඹට යමු කියලා. දියඹට ගිහිල්ලා එතන දියඹ මසුන් අල්ලන්න. ඒ කියන්නේ එතනදි තමයි පේදුරුට මාළු ගොඩාක් අහුවෙලා ජේසු කියන්නේ මම ඔබ මිනිසුන් නෙවෙයි මසුන් නෙමෙයි මිනිසුන් අල්ලන්නන් කරනවා එන්න මා අනුගාමී වන්න කියලා. එතකොට හැමදේම අතාරින්න වෙන්නේ දියඹෙදී. ඔබට වෙරළේ සිප්පි කටු ඇහිඳින වෙරළේ සරුංගල් අරින අධ්‍යාත්මයක් තියෙන්න පුළුවන්. ඒක හරි ෂෝක් සුන්දරයි. ජේසු හොඳයි, ජේසු සුදුයි, ජේසු ආදරේ, ජේසු ස්වීට් ඔක්කොම හරි. ඒක ලස්සන අත්දැකීමක්. හැබැයි ඔතනින් දියඹට ගියයින් පස්සේ තමයි කනමිරිකන අත්දැකීමකට එන්නේ. තේරුණාද? තමුන්ගේ අයිතිය දෙන්න ඔබගේ මගේ ජීවිතයේ බොට්ටු අතෑරලා, ඔබගේ මගේ ජීවිතයේ මවපියා අතෑරලා, දරු දැරියන් අතෑරලා ස්වාමින් වහන්සේට එහෙයි කියන තැනකට යන්න. එකෙන් අදහස් කරන්නේ දැන් පෞල් ජීවිතවල ඉන්න ඔබ ඔක්කොම අතෑරලා හිමාලයට ගිහලා භාවනා කරන්න කියලා. ජීවිතයේ අනිත්‍යභාවයත් එක්ක එහෙම දෙයක් නෙමෙයි. නමුත් ඔබගේ ජීවිතයේ ප්‍රධාන තැන ජේසු වෙන්නම වෙනවා. අපි ඒකට කියනවා cost of discipleship. මගේ ආදර ප්‍රේමවන්තයනි, devotee and disciple. ඒ කියන්නේ භක්තිවන්තයෙක් සහ ශ්‍රාවකයෙක් අතර වෙනසක් තියෙනවා. ප්‍රේරිතයෙක් අතර වෙනසක් තියෙනවා. පෙරේතයෙක් සහ ප්‍රේරිතයෙක් අතරත් වෙනසක් තියෙනවා. අපි ආධ්‍යාත්මික පෙරේතයෝ වෙන්න පුළුවන්. තේරෙනවද කියන එක? හරි ආධ්‍යාත්මිකයි. භක්තිවන්තයි හැබැයි පෙරේතයි. භක්තිවන්ත පෙරේතයෝ වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා එහා තැනක ස්වාමින් වහන්සේ ඔබව මාව ආරාධනා කරනවා ගැඹුරු ජීවිතයකට. ඒකයි උන්වහන්සේ සුද්ධාත්ම මංගල්‍යයෙන් පස්සේ ඔබ මාව කැඳවුවේ ත්‍රිත්වික ඒකත්වයකට, ශුද්ධ ත්‍රිත්වයට. ඒ ළඟ ඉරිදා අපි කතා කරේ මගේ ප්‍රේමවන්තයන් දිව්‍ය සප්‍රසාදය. ඒ ත්‍රිත්වික ඒකත්වයක් තුළ ඔබගේ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ දිය වෙලා සප්‍රසාදයක් වගේ කැඩෙන්න. ඊට පස්සේ ගිය ඉරිදා උන්වහන්සේ ඔබව මාව අවදි කරේ බය වෙන්නට එපා. ඔබගේ ශරීරය මරන්න පුළුවන් අයට විතරක් බය වෙන්න එපා. ඔබගේ ශරීරයයි ආත්මයයි දෙකම නිරයට දාන්න පුළුවන් අයට බය වෙන්න. අද උන්වහන්සේ කතා කළා කියනවා මේ ශ්‍රාවකත්වයේ ගමනේදී උන්වහන්සේ ඔබට මට එන්න පුළුවන් බරපතල පරීක්ෂාවක්. ඒ තමයි මගේ ප්‍රේමවන්තනි, අපි පාපය සුදු කළු කියන එක අපි අඳුර ගන්නවා. ජීවිතේ සුදු මේක කළු, අපේ ජීවිතේ මේක පාපය, මේක වැරදි, මේක හරි කියන එක අපි දන්නවා. ඒක අපේ ජීවිතයේ අපි වෙරළේ කරන්න ඕන අත්දැකීමක්. හොඳ නරක තෝරගන්නවා කියන එක වෙරළේ අත්දැකීමක්. හැබැයි ගැඹුරේදී අපි කියනවා we have to discern not between right and wrong, rather we have to discern between right and almost right. ඒ කියන්නේ මේ හොඳ නරක අතර විතර නෙමෙයි, හොඳ සහ වඩාත් හොඳ දේ අතර අපිට තෝරා ගැනීමක් තියෙනවා මගේ ප්‍රේමවන්තනි මේ තියඹේ අත්දැකීමේදී. ඒකයි ජේසු කතා කළා කියන්නේ ඔබ මට වඩා ඔබගේ අම්මා තාත්තට ආදරය කරන්න බෑ. මට වඩා ඔබගේ දුව පුතාට ආදරය කරන්න බෑ. ඒක වයිෆ්ට හස්බන්ඩ්ට ආදරය කරන්නේ නැහැ කියලා දන්නවා. මොකද බැන්දයින් පස්සේ ඔක අමාරුයි. තේරුණාද කියන එක? ඒක නිසා ඒක කියන්න ඕනේ නැහැ. පෙම්වතා පෙම්වතිය හරි. නමුත් හස්බන්ඩ් වයිෆ් කියන කියලා නැහැ. මොකද අනිවාර්යෙන් හස්බන්ඩ්ට වඩා ජේසුට ආදරය කරනවා කන කැමත් එක්ක. තේරුණාද? වයිෆ්ටත් එමයයි. එරවලි ගෙරවලි වරවලිත් එක්ක එතනට ඉබේටම ජේසුට ආදරය කරන්න ගන්නවා.
ස්වාමිනේ හැකිනම් මේ පාත්‍රය අහක් කරන්න කියන්නේ විවාහයෙන් පස්සේ. පුළුවන්. තේරෙනවා තමකම නසා තම කුරුසිය දරාගෙන එන්න කියද්දි අබරන්සිඤ්ඤෝ ගිහිල්ලා පූජාවෙන් පස්සේ ඇසිලිඤ්ඤෝ නෝනා ඉන්නවලු කුස්සියේ වැඩ කර ටිකක් මහතයි. ඉතින් පිටිපස්සෙන් ගිහලා මෙහෙම උස්සන්න බලද්දි මොකද මේ කරන්න කියලාද? නේ අපේ ෆාදර් කිව්වා තමකම නසා තම කුරුසිය දරාගෙන එන්න මම බැලුවේ දරන්න පුළුවන්ද කියලා කුරුසිය කියලා. මගේ ආදර ප්‍රේමවන්තයනි. ඉතින් ඒක ඔබගේ මගේ ජීවිතයේ තාත්තා අම්මා කියන්නේ වැරදි බැඳීමක් නෙමෙයි. දුව පුතා කියන්නේ කොච්චර ලස්සන සුන්දර බැඳීමක්ද. හැබැයි ජේසුස් කතා කරලා කියනවා මට වඩා ඔබ එතනට ආදරය කරොත් එතන පැහැදිලිවම ප්‍රශ්නයක් එනවා මගේ ප්‍රේමාන්තේනි. දැන් මේක බැලුමට හරිම ඊර්ෂ්‍යාකාර කියමනක්. ඒකයි අපි නහන්නේ ඔයා මට දාදරේ එයාට දාදරේ. තේරෙනවද? ඒක අම්මත් අහනවා බබා අම්මට දාදලේ තාත්තට දාදලේ. තේරෙනවද? දැන් ඉන්න පොඩි උන් එන කපටි උන් කියන්නේම දෙන්නටම කියලා. අම්මා ඉන්න තැන අම්මට තාත්තා ඉන්න තැන තාත්තට දෙන්නම ඉන්නවනම් දෙන්නටම කියනවා. ඒ තරම් උපතේ ඉඳන්ම ජානවලින්ම කපටිකම ඇවිල්ලා. ඒක වෙනම කතන්දරයක්. නමුත් ප්‍රේමවන්තනේ දැන් මේක බැලුමට ජේසුට ඊර්ෂ්‍යායිද? උනාසේ ගොඩක් ඊර්ෂ්‍යාවයි තමයි. ඒක ස්පිරිචුවල් ජෙලසි කියන්නේ අධ්‍යාත්මික ඒ කියන්නේ අපි ඒ කියනවා he is a jealous god. ජේසු ඔබගේ ජීවිතයේ ජේසුගේ ෆේවරිට්ස් ලාගේ ජීවිතයේ ජේසු එක වෙනම කතන්දරයක්. එයා කැමති නෑ වෙන වෙන අය එතනට ඇවිල්ලා ඉන්නවට. ඒ නිසා එතකොට රිද්දලා කොනිත්තලා ඒ ආව කෙනාගේම වඳින්න ගිය දේලා වේ වෙලාම ඉසේ කඩහ වැටිලා තමයි අවදි වෙන්නට යන්නේ. වේදනාව ලස්සන පාඩමක් අපේ ජීවිතේ. අපි ආදරේ අපි ලෝකයේ අපි දෙයියෝ කරගත්ත අපි පණ රත්තරන් කියපු අය තේරුණාද කියනක ඒක හේදිලා තබක්ක වෙත්තාම තේරුණාද අපි දැනගන්නවා මොකක්ද කියන එක. රිදුනාම තමයි අවදි වෙන්නේ ස්වාමින් වහන්සේ මගේ ජීවිතේ ඉන්න ඕන තැන සමහර වෙලාවට. ඔබගේ ජීවිතය ඔබ පුතාව දුවව ලොකු කරගන්න. දැන් මේක ඔබගේ අම්මා තාත්තව ලොකු කරගන්න. මේක මගේ ආදර ප්‍රේමවන්තයනි. ඒක අපේ ජීවිතේ අපි උන්වහන්සේ කතා කරලා කියන්නේ මේක ඊර්ෂ්‍යාකාර හැඟීමක් නෙමෙයි. ජේසුස් දන්නවා ඔබගේ ජීවිතේ හරියට සෙට් වෙන්නේ ඔබගේ ජීවිතේ සමබර වෙන්නේ ජේසුස් ඔබගේ ජීවිතේ හබ් එක වුණොත් විතරයි. ටයර් එකක හබ් එකක් තියෙනවා. හබ් එක තියෙන මැද. ඒකට තමයි පෝක් කම්බි සම්බන්ධ වෙන්නේ. හබ් එක ඇද වුණොත් පෝක් ඇද වෙනවා. පෝක් ඇද වුණොත් රිම් එක ඇද වෙනවා. රිම් එක ඇද වුණොත් වාහනේත් යන්න වෙන්නේ. ජග තමයි යන්න වෙන්නේ. ඒ නිසා හබ් එක හරියට තියාගන්න එක හරි වැදගත් වෙනවා මගේ ප්‍රමාන්තෙනි ජීවිතේ හැම දෙයකටම. ඒකයි මේ හබ් එක එහාට මෙහාට වුණොත් හැම දෙයක්ම බකල් මගේ ප්‍රමාන්තෙනි. ඒකයි ජේසු ඒකයි අපි දන්නේ බිඳුවේ අගය හැමදාම මතකයිද මේක බිඳුවේ අගය බිඳුවයි බිඳුවයි නෑ බිඳුවම තමයි බිඳුවයි ඒත් බිඳුවයි බිඳුවම තමයි බිඳුවම තමයි කිසි වැඩක් නැහැ. හැබැයි එක වැටුනොත් 1.0යි 10යි 1.2යි 100යි 1.3යි 10යි 10000යි ලක්ෂයයි කෙලකෝටියයි ක්‍රකෝටියයි ප්‍රකෝටියයි ඕනම ගාන. හැබැයි එක වැටුනොත් විතරයි. ජේසුස් ඔබගේ ජීවිතේ එක වෙන්න ඕන එකයි. ජේසුස් ඔබගේ ජීවිතේ එක වුණොත් අනිත් හැම දෙයක්ම හරි ප්ලේස්මන්ට් එකක වැටෙනවා. හරියට සමබර වෙනවා මගේ ප්‍රමාන්තනේ. ඒක දවසක් ක්ලාස් රූම් එකේ දැන් ජිග්සෝ පසල්ස් තියෙනවා. ජිග්සෝ පසල්ස් දැන් උඩ කැලි හදන්න. ඉතින් ජිග්සෝ පසල් එකක් දීලා මොකද කරන්නේ? ඒක ලෝක සිටියම හදන්න කියලා දුන්නා. ඉතින් ළමයි තඩ බඩ ගාලා දැන් ඔන්න විනාඩි පැය කාලයි තියෙන්නේ හදන්න කියද්දි දැන් කෑලි අරගෙන හදද්දි එක කෙනෙක් දැන් ලෝක සිටීමේ හරි අමාරුයි පුණිපුරි කෑලි. තව ළමෙක් හිටියා. එයා මොකද කරේ? ඇත්තටම ජිකෝස් පාස්කර PhD ටීචර් කරේ පින්තූරයක් අරගෙන ලෝක සිටීමේ පින්තූරයක් අරගෙන ඒක කෑලි ඉරලා හදන්න කියලා කිව්වා. දැන් එක ළමයි විනාඩි 5යි ටක් ගාලා මෙන්න ලෝක සිටීම හදලා අරගෙන ආවා. මම ටීචර් බලව කොහොමද පුතේ මේක හැදුවේ කියද්දි එයා කිව්වා ටීචර් ඔය පත්තර පිටුවේ එහා පැත්තේ තිබුණේ ජේසුගේ පින්තූරේ. තේරුණාද කියන පත්තර පිටුවේ මේ පැත්තේ තමයි ලෝක සිටීම තිබුණේ. මම පත්තර පිටුව අනිත් පැත්ත හරවලා ජේසු පින්තූරේ හැදුවා. ජේසු පින්තූරේ හදන කෙච්චර අමාරු නෑ. හදපු ගමන් මොකද වෙන්නේ? ජේසු පින්තූරේ හැදුවායින් පස්සේ එහා පැත්තේ ලෝකේ ඉබේටම හැදුනා. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබ ජේසුගේ ජීවිතය ජේසු ඔබගේ ජීවිතයේ එක කරගන්නකොට අනිත් හැම දෙයක්ම හරි තැනට වැටෙනවා. ඇත්තටම අපි ආදරය කරන්න දන්නේ නැහැ. අපි ආදරය කියලා කියන්නේ හෙන කූට කෑදරයකට. අපි ආදරය කියලා මොකද කරන්නේ? අපි පොසෙස් කරගන්න එක කරන්නේ.
ආදරය කරලා කියලා අපි අපේ කරගන්නවා. අපි යූස් කරනවා. අපි අපේ ෆ්‍රේම් එකට මිනිස්සුම දාගන්නවා. ඊට පස්සේ අපි යූස් වෙනවා. ආදරය කියලා හිතාගෙන අපි අපේ ජීවිතය දෙනවා. අද ප්‍රේම සම්බන්ධතාවල affairs වල මොනවද වෙන්නේ? කී දෙනෙක් බඹසරලා කී දෙනෙක් එතන විශ්වාසවන්ත වෙනවද? පෞල් ජීවිතයක විවාහයේ සක්‍රමෙන්තුව තුළ ගත කරන්නට ඕන ලිංගිකත්වය ප්‍රීමැරිටල් සෙක්ස් කියන තැනක කොච්චර පාච්චල් වෙලාද? ඒක ආදරෙයි. ඔය ආදරෙයිද? වට මාව විශ්වාස නැද්ද? එහෙනම් යන් මෙතනට. එහෙම තැනක අපි දෙවියන්ගේ තැන මිනිස්සුන්ට දීලා. අපි දෙවියන්ගේ තැන අපි පුද්ගලයන්ට දේවල් වලට දීලා. ඔබගේ මගේ දෙවියෝ වෙලා තියෙන ඒ තැන් කවදාවත් ඒ රිලේෂන්ෂිප්ස් පවතින්නේ නැහැ. ඒවා බට ලැබිච්ච තැනකට යනවා. ඒකයි මගේ ප්‍රේමවන්තනි, ඔබගේ බිරිඳ ඔබගේ ස්වාමි පුරුෂයා නෙමෙයි ඔබගේ පළවෙනි තැන. ඔබගේ දුව පුතා නෙමෙයි පළවෙනි තැන. ඔබගේ අම්මා තාත්තා නෙමෙයි පළවෙනි තැන. ජේසුයි ඔබගේ ජීවිතේක. ඒක ජේසු ඊර්ෂ්‍යාවකින් කියන දෙයක් නෙමෙයි. ජේසු ඔබට ආදරය නිසා කියන්නේ. ඔබ ආදරය කරන කෙනාට ඔබ ආදරය කරනවට වඩා ජේසු ආදරය නිසා කියන්නේ. හොඳට අහගන්න මේ වචනය. ඔබ ආදරය කරන කෙනාට ඔබ ආදරය කරනවට වඩා ජේසු ආදරේ ඒකයි කියන්නේ. ඔබ අම්මා කෙනෙක් විදියට ඔබ හිතනවා ඔබගේ පුතා අම්මා පුතා බැඳීම කොච්චර ස්ට්‍රොංග්ද? අපි ඒක ගමු. ලෝකයේ තියෙන ප්‍රබල බැඳීමක් එක. අම්මා පුතා බැඳීම ජේසු අයින් වෙලා අම්මා පුතා එතනට ගියාම මොකද වෙන්නේ? අනිත් රිලේෂන්ෂිප් ගැන කතා කරන්න වෙලා නැහැ. ඒක නෙමෙයි අද මාතෘකාව. වෙනම දේශනාවක් නෑ. මම ඒක විතරක් ගන්න. අම්මා පුතාගේ බැඳීමට අපි කියනවා ඔක තද බල ලෙස ගියයින් පස්සේ සයිකොලොජිකලි අපි ඔකට නමක් කියනවා. ඊඩිපස් කොම්ප්ලෙක්ස්. ඊඩිපස් කියන රජතුමා තමන්ගේ මවත් එක්ක පාපේ හැසිරුණා. ඒක අස්වාභාවික රිලේෂන්ෂිප් එකක්. ඒක නිසා තමයි මේ ලෙඩේට ඊඩිපස් කොම්ප්ලෙක්ස් කියලා කියන්නේ. අපි ඔක සරලව කියනවා මමා බොයිස්ලා කියලා. තේරෙනවද? අම්මා ඔක්කොම අම්මා දරුවා පුතාගේ සම්බන්ධතාවය ලස්සන දෙයක්. හැබැයි ඒකේ ජේසු නැතුව අම්මව දෙන්න ගත්තොත් ඔබ පුතාට මොකද්ද වෙන්නේ? ඔබ පුතාගේ ජීවිතේ අම්මා. ඒ කියන්නේ බත් කවන්න ඕනේ අම්මා. තේරුණාද? අම්මා තමයි ඇඳුම් ටික හොදන්න ඕනේ. අම්මා නැතුව බෑ. බැන්දත් අම්මා තමයි. හනිමූන් එකට ගිහලා අම්මට කතා කරනවා. තේරුණාද කියන එක? ඒ කියන්නේ හැමදේම පොඩ්ඩක් ඉන්න බබා අම්මගෙන් අහලා එන්න. අම්මගේ එහෙම බෑ. ඔබ හිතන්නේ ඔබගේ පුතා රත්තරන් කැටියා කියලා. නෑ. ඔබගේ පුතාව බතරින්න ඕනේ. ඔබව දීලා බෑ. ඔබගේ පුතාට ජේසුව දෙන්නට ඕනේ. ඒ පෞල් ජීවිතයේ අරගෙන යන්න. එයාගේ ජීවිතයේ ඔබගේ ලේලි ප්‍රධාන තැන වෙන්නට ඕනේ. ඔබ අයින් වෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේගේ නැගීමත් ඔබගේ බැසීමත් වෙන්නට ඕනේ. ඒක තමයි අමාරුයි. ඒකයි ඔබ මට ආදරේ නම් ජේසු එකයි යන්නේ. ඔබ මට වඩා ඔබගේ පුතාට දුවට ආදරේ නම් එතන රිලේෂන්ෂිප් එක හරි තැනක නැහැ. ඔබ දරුවට කරන්නේ විනාශයක්. ඔබ ආදරය කර ඔබ හුරතල් කරනවා. ඔබ ඉල්ලන ඔක්කොම දෙනවා. මගේ ප්‍රේමවන්තනේ එතන දරුවව නාස්ති කරනවා ඔබ. ජීවිතේ අභියෝගයක් දරන්න බෑ. ජීවිතේ චැලෙන්ජ් එකකට මුහුණ දෙන්න බෑ. පරාජයක් දරන්න බෑ. කමෙන්ට් එකක් දඬුවමක් දරන්න බෑ. එයාලා ජීවිතේ මොකක් හරි නැති වෙච්චාම එයාලා සිය දිවි හානි කරගන්න එකයි. ඒක රිදෙලා පුරුදු නැහැ මගේ ප්‍රේමවන්තනි. සෙකන්ඩ් වෙලා පුරුදු නැහැ. දරුවට ටීචර් බැන්නොත් අම්මා කියලා ටීචර් බයිනවා. ඒක හරි ලොකු වැඩක් කියලාද හිතන්නේ? ඒ මොකද වෙලා තියෙන්නේ? ඔබ ජේසුට වඩා දරුවව ලොකු කරගෙන දරුවව විනාශ කරනවා. ඒකයි ජේසු කියන්නේ මම ඔබගේ පුතාට ආදරෙයි. මම ඔබගේ දුවට ආදරෙයි ඔබ ආදරයට වඩා. එනිසා ඔබගේ ජීවිතයේ ඔබ එක වෙන්න. ඔබ මගේ මාව එක කරගන්න. ඒකයි ඒක තමයි යෙසායා 50 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ parenting responsible parenthood හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන විදිය ඔබට මට කියා දෙනවා. යෙසායා 54 අපි හැමෝම කියමු. විඩාවට පත් වූවන් කියන්න ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන. ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තනේ ඒ responsible parenthood. ඔබ විඩාවට පත්වෙච්ච ඔබගේ දුබල පුතාව දුවව ෂෙපර්ඩ් කරන විදිහ, එඩේරික කාර්යයක අරගෙන යන විදිහ, විඩාවට පත්වන් ශක්තිමත් කරන්න ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන මම මොකද කරන්න ඕනේ? සිසුවෙකු මෙන් සවන් දෙන පිණිස වචන ගන්න. සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහුත්තම දෙවි සමිදානෝ හැම උදයකම මා තුළ උනන්දුවක් ඇති කරවනසේක.
ඒ කියන්නේ ඒ පුතා විඩාවටපත් වෙච්ච කෙනා පුතා දුවට ආදරේ උන්වහන්සේ මව් කුස තුල තැනෙනකොට හැදෙනකොට ලෝකේ මවන්නට කලින් තෝරගත්තේ උන්වහන්සේ. ඒකයි උන්වහන්සේ ගීතාවල 139 කියන්නේ. ඒකයි උන්වහන්සේ එපිස 1:4 කියන්නේ. එතකොට එයාගේ ජීවිතේ අල්ෆාව ඔමේගාව උන්වහන්සේ. ඔබ මොනවද දන්නේ? අඩු ගානේ ඔබ දරුවගේ ෆෝන් එකේ තියෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ෆෝන් එකේ මොනවද කරන්න කියලාවත් ඔබ අවබෝධයක් නැහැ. දරුවගේ ජීවිතේ ටියුෂන් යද්දී මොකද්ද වෙන්නේ කියලාත් දන්නේ නැහැ. මගතොටේදී වෙන දේවල් දන්නේ නැහැ. පන්ති කාමරේ වෙන දේවල් ඔබට බලන්න විදියක් නැහැ. ඔබගේ කණින් රින්ගනවා. හැබැයි ස්වාමීන් වහන්සේ දන්නවා. ස්වාමීන් වහන්සේ එක්සැක්ට්ලි දන්නවා ඔබගේ දරුවා යන තැන. ඒක නිසා ඔබ උන්වහන්සේට සවන් දෙන්නට ඕනේ. ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් සවන් දෙන්නට සෑම උදයකම ස්වාමීන් වහන්සේ මා තුළ ප්‍රබෝධයක් ඇති කරවනසේක. මගේ ආදර අම්මේ මගේ තාත්තේ ඒකයි ජේසුස් කියන්නේ ඔබගේ ජීවිතේ උන්වහන්සේ එක උනේ නැතිනම් ඔබගේ ජීවිතේ උන්වහන්සේ ප්‍රධානම තැන උනේ නැතිනම් හැම රිලේෂන්ෂිප් එකක්ම ඔබ අනා ගන්නවමයි. ජේසුස් ඔබට ආදරේ නිසා ඒ කෙනාටත් ආදරේ නිසායි කියන්නේ මම එක වෙන්න ඕනේ පුතේ ඔබගේ ජීවිතේ. ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය තුළ ජේසුස් එක වෙන්නට ඕනේ. ඒ කෙනා ඔබට වැරදි තැනකට කතා කරනවා නම් වැරදි දෙයක් යෝජනා කරනවා නම් ඔබ ජේසුව පාවා දීලා ජේසුව පාච්චල් කරලා ඔබගේ ශුද්ධාත්ම මන්දිරයේ කියන ශරීරය උගස් කරලා ඒ මහා ජරා ගුබෑන් වලට ගිහිල්ලා ඒ අසික්කිත දේ කරන්නේ සක්‍රමේන්තුවක් තුල නැතුව ඔබ හිතනවාද ඔබ පාවිච්චි වෙන්නේ නැද්ද කියලා? ඔබ තව කෙනෙක් පාවිච්චි කරනවා නෙමෙයිද මගේ ප්‍රමාණය? ඒකයි ජේසුව එක වෙන්නට ඕනේ. එහෙම ඔබව අරගෙන යද්දී ඔබගේ අතල්ලලා ඔබ මෙතනට එනවාද මාත් එක්ක එන්න කියද්දී ඔබ අනිත් අතින් ඒ අතල්ලලා කියන්න. වස්තුව පැටියෝ උක්කුම් ඕන එකක් කියන්න. අපි ජේසුස්ගේ කැමැත්ත කරන්න ඕනේ. අපේ ආසාවන් වලට නෙමෙයි. එහෙම දවසක් එනවා විවාහයෙන් පස්සේ. ඒ දවසේදී දොරා උන්වහන්සේ අපිට ආදිනවා. ඒ සක්‍රමෙන්තුවක් තුල ශුද්ධාත්මයන් තුල මගේ ආදර ප්‍රේමාන්තනි. එයා කිව්වොත් එහෙනම් ඔයා මට විශ්වාස නැද්ද? නෑ විශ්වාසයි. හැබැයි ජේසුස් මට ඊට වඩා විශ්වාසයි. එහෙනම් මම අනිත් කෙනත් එක්ක යනවා. සුබ බතල යවන්න. ඔබ ජේසුස් වෙනුවෙන් ඒ කියන්නේ මට බයයි එයා නැති වෙයි කියලා. මට බයයි එයා මගෙන් ගිලියයි කියලා. ඒ නිසා ඔබ ජේසුස් උගස් කරලා ජේසුස් සින්න කරලා ඒ කෙනාට ජීවිතේ බාල්දු කරනවා. ඒකයි ජේසුස් එක වෙන්නට ඕනේ. හැම තැනකදීම මගේ ආදර ප්‍රේමන්තනි ජුදා සම්ප්‍රදාය තුල මවට පියාට ගරු කරනවා කියන එක ප්‍රධාන දසපනතේ 4 වෙනි පනත. ඒක ද්විතීය නීති සංග්‍රහය 32 කියනවා තාත්තගේ උරුමය අරගෙන යන කෙනාට ගල් ගහලා මරන්න කියලා. ඒකයි අකීකරු පුත්‍රයාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. එයාට ඕනනම් ගල් ගහලා මරන්න තිබුණ තාත්තට. ඒකයි පුතා ඈත ඉඳන් එනකොට තාත්තා දුවන්නේ. ඔබ වර්ෂණය ගත්තාම මතකද තියාගන්න තාත්තා දුවලා ගිහිල්ලා එයාව පිළිගන්නේ. ඇයි? ගමේ මිනිස්සු ඕනනම් යට ගල් ගහලා මරන්න තිබුණා. ඒ කියන්නේ පියාට මවට ගරු කරනවා කියන එක ප්‍රධාන දෙයක්. හැබැයි ජේසුස් කියනවා මටත් අම්මටවත් තාත්තටවත් ආදරය කරන්න බෑ මට ආදරය කරනවට වඩා. ඒක කියන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි පුරාණ කිවිසුමේ. ජේසුස් කියන්නේ රබ්බි කෙනෙක් විතරයි ඒ ජුදා ජාතිකයන්ට. ජේසුස් කියන්නේ වඩුරාලෙක් විතරයි ජුදා ජාතිකයන්ට. මරියාගේ පුතා ජෝසෙෆ්ගේ පුතා නාසරත්වයේ හැදිච්ච අවුරුදු 30ක 33ක තරුණයෙක් විතරයි. මේ කෙනා එහෙම කියද්දී ඒගොල්ලන්ට දිරෙව්වේ නෑ මගේ ප්‍රමාණතේනේ. හැබැයි ඒ උන්වහන්සේ කියන්නේ මමයි දෙවියන් වහන්සේ. මගේ ආදර ප්‍රේමාන්තනේ ඔබගේ එකයි උන්වහන්සේ කියන්නේ එක කුරුසයක්. ඔබගේ කැමැත්ත මරලා උන්වහන්සේගේ කැමැත්තට හිස නමනවා කියන එක කුරුසයක්. අපි ජේසුස් වෙනුවෙන් ජීවත් වෙන්න ගන්නවා. ජේසුස් නිසා ජීවත් වෙන්න ගන්නවා. ඒකයි දෙවනි කියවීමේ කතා කරලා කියන්නේ බෞතිස්ම ස්ථාපනයේදී අපි උන්වහන්සේ සමග මැරිලා උන්වහන්සේ සමග උත්ථාන වෙලා උන්වහන්සේ නිසා ජීවත් වෙන්න ගන්නවා. මගේ ස්වභාවය මම මරනවා. බෞතිස්ම ස්ථාපනය කියලා කියන්නේ ඩිපින් බැප්ටිසම් කියලා කියන්නේ ඩිපින් කියන්නේ ගිල්ලනවා මගේ ප්‍රමාණය. අපි පුංචි බබාලට වතුර ටිකක් දාලා කියනවා පියාණන්ගේ පුත්‍රයන් ශුද්ධාත්ම නාමයෙන් මම ඔබ බෞතිස්ම ස්ථාපනය කරනවා. හැබැයි ඇත්තට මේක කරේ වැඩිහිටි බෞතිස්ම ක්‍රිස්තියානියේදී ජලය ජෝර්දාන් නදියේ ගිල්ලලා ගත්තා. ඒ කියන්නේ මොහොතකට ඔබ මැරෙනවා. මොහොතකට මැරෙනවා. අලුත් ජීවිතයකට ඔබ ගොඩ එනවා. ඒ ජේසුස් වෙනුවෙන් ජීවත් වෙන්න ගන්නවා. මගේ ආදර පුතේ දුවේ ප්‍රේමවන්තයනි. ඒක අලුත් ජීවිතයක්. ඒක
ඒක ඔබගේ ඒ බෞද්ධ ස්ථාපනයේ ඔබ අහනවා ඔබ යක්ෂයාව ප්‍රතික්ෂේප කරනවාද? දෙවියන් වහන්සේ විශ්වාස කරනවාද? ඔබ ඒක කියනවා ඒක විශ්වාස කරනවා කියලා. ඒ කියන්නේ ඔබගේ ඇඟ මාංශය සමාජය සෙට් එක ඔබගේ ගැන්සිය ඔබගේ පිරිස ඔබගේ නෑදෑයෝ ඔබ ආදරය කරන අය ඉල්ලන දේ නෙමෙයි මගේ ජේසු මගේ ජීවිතේ එක ඒ දේ මරලා මම ස්වාමීන් වහන්සේට එකඟ වෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි ඒකයි උනාසේ කියන්නේ තම කමනසා තම කුරුසිය දරාගෙන නැති කෙනා මට සුදුසු නැහැ. එහෙම කරද්දි මොකද වෙන්නේ? බුදුම ලස්සනයි වචනය. එහෙම කරද්දි වචනය කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමන්තයනි. එහෙම කරද්දි උන්වහන්සේ කතා කරලා කියනවා මොකද කරන්නේ? 40 වෙනි වගන්තිය මතෙව් 10:40 ඔබ පිළිගන්නා කියන්න හැමෝම කියන්නේ ඔබ පිළිගන්නා මා පිළිගන්නේ. ඒ කියන්නේ ඔබ තම කමනසලා මරද්දී ඔබගේ කැමැත්ත ඔබ මරද්දී ඔබව පිළිගන්නවා කියන්නේ මාව පිළිගන්නවා. ඒ කියන්නේ මමයි ජේසුයි එක්කෙනෙක් වෙනවා. ඒක වෙනස් ගමනක්. ඔබට පුළුවන් භක්තිවන්තයෙක් වෙන්න. හැබැයි ශ්‍රාවකයෙක් වෙනවා කියද්දී ඔබගේ ජීවිතය ආශිර්වාදයක් වෙනවා මගේ ප්‍රේමාන්තයනි. ඔබ ආශිර්වාද කරනවා නෙමෙයි ඔබ යාඥා කරලා ආශිර්වාද කරන්න ඕනේ නැහැ. ඔබගේ ජීවිතය ආශිර්වාදයක් වෙනවා. දේව අම්මා මොකද වෙන්නේ? දේව අම්මගේ කැමැත්ත මරලා විවාහ සැලසුම් ڇප්ප කරලා ගල් ගහන තැනකට ජීවිතේ එකඟ වෙලා එලිසබෙත්තුමිගේ ගෙදර යද්දී ඇයගේ ගෙදර ආශිර්වාද වෙනවා. ඇය ආශිර්වාද කරන්නේ ආශිර්වාද වෙනවා. ආචාර බැස් අසද්දී එලිසබෙත්තුමිය ශුද්ධාත්මයෙන් පූර්ණ වෙනවා. එලිසබෙත්ගේ කුසේ දරුවව ශුද්ධාත්මයෙන් පූර්ණ වෙනවා. ඇය ආශිර්වාදයක් වුණා. අද පළවෙනි කියමු දකින්නේ එලිෂා ස්වාමීන් වහන්සේට පිළිතුරු දුන්නේ එලිෂා ධනවත් මිනිස්සෙක්. එයා හරක් ජෝඩු 10ක් එක්ක හානවා නගුලක කුඹුරේ හාහා ඉන්නකොට තමයි එලියා එන්නේ. එලියා ඇවිල්ලා අනුගාමී වන්න කියද්දී එයාම කොහොමද අනුගාමී වන්නේ? හරක්ව මරනවා. ඒ සමාජයේ තමන්ගේ සතා කියලා කියන්නේ ඒක පවුලෙම කෙනෙක් වගේ ඒ සතාව මරනවා. මරලා එයාගේ උපයන්න තිබ්බ නගුල කඩනවා. කඩලා නගුල දරට දාලා හරක්ව තම්බලා සේවකයන්ට කන්න දීලා එයා අනුගමනය කරනවා. ඒක තමකම නැසනවා කියන්නේ ඒකට. එහෙම යනකොට මගේ ප්‍රේමවන්තයනි ඔහුගේ ජීවිතය ආශිර්වාදයක් වෙනවා. එලිෂා යනවා ෂුනෙම් කියන ගමට. ෂුනෙම් කියන පුංචි ගමේ ධනවත් ස්ත්‍රියක් ඉන්නවා. ඇය පෙරත්ත කරනවා එලිෂාට කෑම කන්න කියලා. ළමයාව ඉස්කෝලේ දාගන්න නෙමෙයි. තේරුණාද? නැත්තම් වෙන සමිති සමාගමක සම්බන්ධ වෙන්න නෙමෙයි. නැත්තම් වෙන දෙයකට නෙමෙයි. ඒ කියන්නේ සලකන්නේ කූට අරමුණක නෙමෙයි. ඇයට ළමයි හිටියේ නෑ. ඇය වඳ ස්ත්‍රියක්. ඊට පස්සේ හස්බන්ඩ්ට කියනවා ඇය මේ දෙවියන් වහන්සේට කැපවෙච්ච මිනිස්සෙක්. ඒක එලිෂා කියන්නේ නෑ. එයා ජීවත් වෙන විදියෙන් තේරෙනවා දෙවියන් වහන්සේට කැපවෙච්ච මිනිස්සෙක් කියලා. උඩුමහල් මැදුරේ කාමරයක් හදලා ඇඳක් පුටුවක් එක්ක එලිෂාට ඉන්න තැනක් ලෑස්ති කරලා දෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒක ඇය කරේ අය දෙවියන්ට කැපවෙච්ච මිනිස්සෙක් නිසා. ඔහු දෙවියන්ට කැපවෙච්ච මිනිස්සෙක් නිසා. ඇයගේ ජීවිතය ඇයට දෙවියන් වෙනුවෙන් කරන්න තිබිච්ච ලස්සන දේ ඒකයි. දෙවියන් වහන්සේ මොකද කරන්නේ? එලිෂාට කාමරයක් හදලා දෙද්දී දෙවියන් වහන්සේ ඇයගේ කැප දරුවට ඉන්න කාමරයක් කරනවා. ඇය අවුරුද්දකට පස්සේ වඳයයි කියපු අය ස්වාමි පුරුෂයා මහලු වයස්ක හිටිය අය කැප් ගන්නවා මගේ ප්‍රේමාන්තයනි. ඒක උනාසේ කියන්නේ දිවසිවරයෙක් වන නිසා උට වතුර කෝප්පයක් වචනේ කියනවා ඇල් වතුර කෝප්පයක්. කියන්නේ උණු වතුරක්වත් නෙමෙයි. උණු වතුර තියන්න සාස්පානේ තියලා හීටර් එක ගහලා නැත්තම් පත්තු කරලා දෙන්න. එහෙමත් නෙමෙයි. ඇල් වතුර ටිකක් දෙන කෙනෙක් හරි. ඒ විපාකය නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ජීවිතේ ඉරද්දී ඔබ ජීවිතේ අයිතිය දෙන කෙනෙක් වෙද්දී ඔබගේ ජීවිතයයි ජේසුගේ ජීවිතයයි එක්කෙනෙක් වෙනවා. ඒ වගේම ඔබ එහෙම තැනකට උදව් කරනවා කියද්දී දායක වෙනවා කියද්දී පුද්ගලයා දිහා බලලා නෙමෙයි දිවසිවරයෙක් වන නිසා ඇදහිල් ධර්මිෂ්ඨයෙක් වන නිසා ශ්‍රාවකයෙක් වන නිසා කියලා වචනේ තියෙනවා.
පුද්ගලයා දිහා බලලා නෙමෙයි. එයා දෙවියන්ගේ කාර්යය කරන්න. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ එක ජේසු ඒ ජේසු නිසා මේ පුද්ගලයාගේ ජේසුගේ වැඩේ කරන්න ඔබගේ දායකත්වය මුදලින් විතරක් නෙමෙයි. යාඥාවකින් එක නමුමරියකින් ඔබට පුළුවන් පුංචි දෙයකින් ඔබ උදව් කරද්දී ඔබට ඒ විපාකය හම්බ වෙනවා. අරමුණ ජේසු පුද්ගලයෝ නෙමෙයි. ඔබගේ ජීවිතයේ ජේසු අරමුණ. මගේ ආදර ප්‍රේමවන්තයනි, අද මම මෙතන දේශනා කරනවා. ඔබ මේ දේශනාව අහගෙන ඉන්නවා. සුන්දර විදියට අහගෙන ඉන්නවා. ඔන්ලයින් මේ දේශනාව බලනවා. දහස් ගාණක් බලනවා. ලෝකේ හැම තැනට මේ වචන යනවා. හැබැයි මම මෙතන දේශනා කරන්න සරලව ඇන්ටනිය ගෙනල්ලා අර උණු වතුර එක අතන තිබ්බා. ඒ උණු වතුරක බීලා තමයි මෙතන දේශනා කරන්න ආවේ. මට ලැබෙන විපාකයම ඇන්ටන්ටත් ලැබෙනවා. එයා දායක උනේ ඒ විදිහට. චූටි දෙයක්. මම කියන්නේ මට කරන්න නෙමෙයි. මට කරන්න ඒක වෙනම කතන්දරයක්. හරිද? මම කියන්නේ ඒක නෙමෙයි. මගේ ප්‍රේමවන්තයනි, දෙවියන්ගේ වචනය, දෙවියන්ගේ කාර්ය, ජේසුගේ දේ කරන්න ඔබට දායක වෙන්න විදියක් තියෙනවා. පුළුවන් විදියට චූටි පුළුවන් තරමින් ඔබගේ කැක්කුමක් තියෙනට ඕනේ. අතුලාන්ත තල්ලුවක් දේව වචනය ජේසු මගේ ජීවිතේ එක ජේසුව මම අඳුරලා දෙන්නට ඕනේ. ජේසුව ලෝකෙට කියන්නට ඕනේ. ඒ සුන්දර ආදරය මම ප්‍රකාශ කරන්නට ඕනේ. මගේ කැමැත්ත නෙමෙයි. ඒ ස්වාර්ථය මරද්දී ඔබගේ කැමැත්ත ڇප්ප කරද්දී මගේ ආදර ප්‍රේමවන්තයනි, ඔබගේ ජීවිතය ස්වාමින් වහන්සේ ආශිර්වාදයක් කරනවා. එනිසා ඒක ඔබගේ choice එකක්. ජේසුට උදව් වෙන්න කියලා ඔබගේ ගමන ඔබට යන්න පුළුවන්. භක්තිවන්තයෙක් විදියට ඔබ ජේසුගේ උදව්වත් එක්ක යාඥා කරලා නුවාන කරලා හරි පූජාවට ඇවිල්ලා ශක්තිය අරගෙන ඔබගේ ජීවිතය අරගෙන යන්න පුළුවන්. ඒක ශ්‍රාවකත්වයක් නෙමෙයි. හැබැයි ඔබ ජේසු ගාවට ගිහිල්ලා ඔබගේ දේ උන්වහන්සේට දීලා ඔබගේ දරුවව ඔබගේ ආදරය කරන හැම කෙනෙක් උන්වහන්සේගේ පාමුල තියලා හරියට අබ්‍රහම් ඊසාක පූජාසනයේ තියලා වගේ ජේසුට කැමති දෙයක් කරන්න කියලා බාර දීලා අමාරුවෙන් ජේසු ඔබගේ කැමැත්ත මොකක්ද කියලා අහන කෙනෙක්ද ඔබ. ඔබගේ ජීවිතය ආශිර්වාදයක් වෙනවා. ඔබ ජේසු එක්කෙනෙක් වෙනවා. ඒක මහා සුන්දර ගමනක්, සුන්දර ආදරයක් මගේ ප්‍රේමවන්තයනි. ඒ ආදරය ඔබගේ ජීවිතයේ ඔබ එකයි මට වඩා උන්වහන්සේට වඩා වෙන කෙනෙක්ට ආදරය කරනවා කියද්දී ඔබ උන්වහන්සේගේ ආදරය දන්නවනම් he's a terrible lover. ජේසු කියන්නේ අති සුන්දර පෙම්වතෙක්. මගේ ප්‍රේමවන්තයනි, මිනිස්සුන්ට කිට්ටු වෙන්නත් බෑ උන්වහන්සේගේ ආදරෙත් එක්ක. ඒ ආදරය එක තවසක එක මොහොතක තප්පරයකට ඔබට දැනුණා නම් අපි වචනේ කියන්නේ කොර වෙලා යයි ඔබ. කවුද මගේ ප්‍රේමවන්තයනි? මිනිස්සුන්ට පුළුවන් ද එහෙම ආදරය කරන්න. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒක හැබැයි උන්වහන්සේ ටිකක් ආඩම්බරයි. ඒකයි ප්‍රශ්නේ. ඒක හිතන විදිහට දෙන්නේ නැහැ. ඉතින් වේලි ඉන්නවා සමහර වෙලාවට. හැබැයි හිතා ගන්න බැරි විදියට මෙහෙම දැනෙනවා උන්වහන්සේගේ ආදරය. ඒ දැනෙන වෙලාවේ ඔබට ඉන්න බෑ. කඳුළු වෙනවා. ඒක දරා ගන්න බෑ. ඒ ආදරයත් එක්කයි ඒ හැම දෙයක්ම කරන්න යන්නේ. ඒ ආදරයත් එක්කයි හැම දෙයක්ම. ඒකයි මේක රිලේෂන්ෂිප් එකක්. A religion is a relationship. කිසිම දෙයක් නෙමෙයි. ප්‍රතිපත්ති දස පනතවල් මෙව නෙමෙයි. පුද්ගලයා ජේසු ඔබගේ ජීවිතයේ ඒ ජේසු පිස්සුව, ජේසුට තියෙන ආදරය, ඒ ජේසුට තියෙන කැක්කම, ජේසුට තියෙන කෑදරකම, ජේසුට තියෙන පෙරේතකමක් එක්ක ඔබ මේ කටයුත්ත කරේ නැත්තම් ඔබට ඒ දේ කරන්න බෑ. සුදාත්මයන්ව ඇවිල්ලා ඒ ජේසු පෙරේතකම ඇති කරා, ජේසු පිස්සුව ඇති කරා, ජේසු කෑදරකම ඇති කරා. එලා හෙව්වේ ජේසුවමයි. ජේසු නිසා පවුලතුමා පිලිපිවරුන්ගේ ලිපියේ 3 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා හරි ලස්සනට මගේ ප්‍රේමවන්තයනි. පිලිපි 3 උන්වහන්සේ කතා කරලා කියන වචනය අපි අයිති කරගෙන අද අවසන් කරමු. පිලිපි 3 උන්වහන්සේ කතා කරලා කියනවා පවුලතුමා කොහොමද ජේසු නිසා කියන දේ අයිති කරගන්නේ. 7 වෙනි වගන්තිය. එහෙත් මට වාසියක්ව තිබූ දේම කියන්න. හැමෝම කියන්න. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දැන් අවාසියක් යයි සිතන්නට පටන් ගතිමි. එපමණක් නොවේ
මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමේ විශිෂ්ටතාවය නිසා ඒ සියල්ල අවශ්‍යයක් යයි ගණන් ගතිමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව හැමෝම කියන්නේ ඒ සියල්ල කුණු කසලයයි සලකමි. අතාරින දේ කුණු. යේසුගේ ආදරය ඉස්සරහා මේ මොනවද? මගේ ප්‍රමාතනේ. తాවකාලික වින්දනයක්, තෘප්තියක්, ත්‍රිල් එකක්, කික් එකක්, ෆන් එකක්, මොහොතක ඔබ සතුට දීලා ඔබගේ ජීවිතේම රීරි මාංශෙම හූරා කන මෙලෙච්චකමක් එක්ක යේසුගේ ආදරය බලද්දී මොකක්ද මගේ ප්‍රමාතනේ? ඒ නිසා ඒ ආදරයෙන් පිරෙමු. ඒ ආදරය නිසා ඒ ඔබගේ මාංශය ඉරමු. ඔබගේ කැමැත්ත චප්ප කරලා ස්වාමීන් වහන්සේට එහි කියලා ජීවිතේ එක ජේසුව කරගමු. යේසුවේ ජීවිතේ එක ඔබ ජේසු කරගද්දී ඔබ ආදරය කරන අයට ඔබ හරියට ආදරය කරයි. එයාලගේ ජීවිතේ එකත් ඔබ ජේසු කරලා ඔබ පස්සට වෙයි. ඔබ එයාලගේ ජීවිතේ එක වෙනවා නෙමෙයි. ජේසු එයාලගේ ජීවිතේ එක කරලා ඔබ පස්සට වෙන්න. ස්වාමීන් වහන්සේගේ නැගීමත් මාගේ ඔබගේ බැසීමත් සිදු වෙන්න ඕන බව අයිති කරගෙන අපි ස්වාමීන් වහන්සේට අද බාර වෙලා යාඥා කරමු. මගේ ආදර ප්‍රේමාන්තේනි. අපි හැම කෙනෙක්ම විශ්වාසය ප්‍රකාශ කරන්නට නැගිට සිටිමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. සහනෝද පිළිපෙසෙලම වදාළ සියලු බෞද්ධයන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ජනක පුත්‍රයාණන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලයකට පෙර පියාණන්ගේ ජනක වූසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනතු නමුත් මානු ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියලු මවුන් ලැබුවේය. මිනිස් අපොදේසාද අපගේ මුදේසාද උන්වහන්සේ ස්වර්ගෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මිනිසයා වූසේක. තවද උන්වහන්සේ අපොදේසා පොන්සිය පිලාතු යටතේ කුරුසෙහි ගැසලැබ මරණ වේදනාව විඳ උකුත්වේ තැන්පත් කරනු ලැබුසේක. शुद्ध लीली परिधि उन्वासे तुनुरदा उतानुसेक उन्वासे स्वर्गारोहणव पियानन वහන්සේ के දකුණු පස්සේ වැඩ සිටිනසේක. ජීවිතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන් සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එක ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කම සඳහා එකක ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත රැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි අපගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට පුද කර සිටිමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ආදර දෙවි පියාණෙනි, එදිනෙදා ජීවිත ගැටලු හමුවේ විශ්වාසයේ ජීවිතයෙන් සහ දේව ප්‍රේමයෙන් ඈත් වී කලකිරීමෙන් දිවිගෙවන සෑම දෙනාට ඔබ වහන්සේගේ කරුණාව දානය කරමින් විශ්වාසය තුල තිර වෙමින් සැබෑ කිතුණු ප්‍රේමයට සාක්ෂි දරනට අවසි වරම් දානය කරන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල ආදර දෙවි පියාණෙනි, අප සභාණ්ඩ ඉන්දේරානන් වන ප්‍රැන්සිස් සුදතුම් පියාණන්ද සියලුම පූජක පැවිදි ගිහි සෑම දෙනාද ආසිරි ගැන්වුව මැනව. ලෝකයේ තුලම පවත්නා වසංගත තත්ත්වයේ හේතුවෙන් අසරණව දිව්‍ය පූජා නොමැතිව විශ්වාසය මද තත්ත්වයට යමින් ඉන්නා වූ අය වෙනුවෙන් දෙවි දුන් යදින්නටත් කිතුණත්වය ආරක්ෂා කරමින් ජේසුගේ ආදරය සභාව තුල නොනවත්වා දැරීමට ඔවුන්ට හැකිවන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. ආදර දෙවි පියාණෙනි, කොරෝනා වසංගතය නිසා රෝගීව සිටින
රෝගය තහවුරු කරන උගත් සහ එම නිසා මරණයට පත් වූ අයවලුන් උදෙසා යදිමු. ජීවිතය තුල උච්ච වැටීමකට පත් වී සිටින අවස්ථාවක ඔවුන්ගේ ජීවිතයන් ගොඩ නැගීමට ඔබගේ දයාබර අත දිගු කළ මැනව. එලෙසම වසංගතය ආසාදිත සියලු දෙනා ආරක්ෂා කරන මෙන් සහ එම පැතිරීම වැළැක්වන මෙන් අපි ඔබ වහන්සේට යදිමු. ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. සුරමෝතක් නිහඬව පෞද්ගලික අපගේ යොල්ලීම උදෙසා මැදිහත් වෙමු. මෙකීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬු පිදීම. සහෝදරවරුනි මාගේ සහ ඔබගේ ආගය සිට බලති දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයට ප්‍රයෝජනෙ වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. නැගිට සිටින්න. සදාතන දෙවි ස්වාමීනි මෙම පරම පරිශුද්ධ අභිරහස මගින් වහන්සේගේ දිව්‍යානුභාවය දුර්වල අප කෙරෙහි පමුළුවන්නට වහන්සේ අසීමිත වූසේක. වහන්සේගේ දයා කරුණාව අප ලබා ගන්නා පිණිස මේ ශුද්ධ අභිරහස මගින් අපගේ ශ්‍රද්ධාව වැඩි කළ මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍යවෝද යුතුවෝද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනිය වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැනදීද ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේ සියලු දේ මැව්වේ ඔබ වහන්සේගේ ධර්මයාණන් වන උන්වහන්සේ හේතු කොටගෙනය. අප මුදන ගැලවුම් කරුවාණන් වශයෙන් ඔබ වහන්සේ තුමාණන් අප වෙත යූසේක. උන්වහන්සේ ශුද්ධාත්මයන්ගේ අනුභවයෙන් මිනිස් බවගෙන කන්‍යාවකගෙන් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේ කුරුසේ දෑත් විහිදා මරණේ වේදනාවෙද මරණය පරාජය කොට උත්ථානය ප්‍රකාශ කරමින් අප සැම පරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබට හිමි කර දුන්සේක. එයින් සුරදූතයන්ගේද සියලු ශුද්ධවරයන්ගේද
සාදුකාරයත් සමග අපි ඔබ වහන්සේගේ මහිමය එකනින් මෙසේ ප්‍රකාශ කරන්නේමු. සවිශුද්ධ සවිශුද්ධ ලෝකාධිපති ස්වාමීන් වහන්සේගේ සවිශුද්ධ අහස පොළොවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිතුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමීනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහි ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබරවද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමිනය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙන්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පවකමාව සඳහා බුදෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද එය වගරුන් ලබන්නේ. මාසී කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එයින් පියන් වහන්සේගේ මරණ දුතානිද සිහිපත් කරමින් ජීවනදායක පුපයද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුරලේ පැතර පවත්නා වහන්සේගේ ශුද්ධ ස්වභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පොදු පියාණන්ද මල්කම් රංචිත් නැමැති අපගේ අගරාධ ගුරුතුමන්ද සහායක රාධ ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. නැසිගේ දයාබර සියලු දාසේ කර යාඥා කරමු. උත්තානයේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දානකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව. සියල්ලන්ට දානකම්පා කළ මැනව.
භාග්‍යවත් දේව මාතාවන් වන කනි මරියාවන්ද එතුමගේ දම්පතීන් වන ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද ජුසේ වාස මුනිතුමන්ද සෑම කාලයන් ඔබවහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවදුනා සමග ඔබවහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබවහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබවහන්සේගේ පුත්‍ර වූ ජේෂ්ඨ වහන්සේ මගින් අපට වරම් දේවා වදාළ මැනව. දොත්මුදුත් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලවීම දායකාන පනතෙන් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් බෙලවේද දෙට වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි කමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ස්වාමීනි සියලු යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයදෙමු. විට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මෙදී සියලු කරදරෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරුවාණන් වන ජේෂ්ඨ වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමද සදාට වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකී ශ්‍රාවකයා නමත අවදාළ ජේසුස් ස්වාමීනි. වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. ජේසුස් විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට දයාබරව සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පොහොරන දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පොහොරන දේවාජ බාලකයන්නි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ජීවමාන දෙවන් වහන්සේගේ පුත්‍රයන් නිශ්චිතාත්ම වහන්සේගේ සහායකින්ද වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකයේ ජීවමාන කළසේක. වහන්සේගේ ශ්‍රී ශරීරය දරණ භාවෙන් මාගේ සෑම සියලු පව් වලින්ද සෑම හැපතින්ද මා මුදාගත මැනව. වහන්සේගේ අනපනත් සියල්ලින් යලි සිටින සැලසුන මැනව. කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පෞද්දරලන්නට වැඩි ආවුතනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ප්‍රේමවත් සහෝදර සහෝදරනි දිවස ප්‍රසාද වහන්සේ ලබා ගන්නට සමාජ දුරස්ථභාවය තබාගෙන ඉදිරියට එන්න
එක තැන ඉන්නට එපා. දුරස්ත භාවයත් එක ඉන්න. ගරාදි වැට ගාව කතිර මාක් කරලා තියෙනවා ඔබ දන ගහන්නට ඕන තැන. දිව්‍ය සප්‍රසාද වහන්සේව ඔබ අතට ලබා ගන්නවා නම් ඔබට නිදහස තිබෙනවා. ඒක ඔබගේ කැමැත්ත. කොරෝනා වසංගතය නිසා අපිට ඒකම අවසර දීලා තියෙනවා. ඔබ වම් අත උඩින් තියන්නට ඕනේ. දකුණු අත මත ඔබගේ වම් අත තියන්න. වම් අතින් ජේසුව තිබ්බයින් පස්සේ ඔබගේ දකුණු අතින් ජේසුව ඔබ ලබා ගන්න. සප්‍රසාද වහන්සේ අරගෙන යන්න තහනම් ඔබ එතන ඉඳන් ලබා ගන්නට ඕනේ. එතනම ජේසුව ලබා ගත්තයින් පස්සේ ඔබ පිටත් වෙලා යන්න. මාස්ක් එක දාගන්න කරුණා කරන්න. ගරාදිවත ගාවට ඇවිල්ලා ඔබ මාස්ක් එක ගලවලා සප්‍රසාද වහන්සේ ලබලා නැවත මාස්ක් එක දාගෙන යන්න දේවස්ථානය තුල ඉන්නකොට දේවස්ථාන භූමියේ ඉන්නකොට ඒ දේට ඔබ විශ්වාසවන්ත වෙන්න. පුරා
අපි ආඥා කරමු. දත් වැද ගන්න. දෙනෙත් වස්සා ගන්න. අද ඔබ ජේසුව අරගෙන ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. මේ සතිය ජීවත් වෙන්න යන්නේ ජේසුත් එක්ක. ජීවිතේ එක්ක ජේසුව කරගන්න. ජේසුට දෙන්න තෝන තැන දුන්නු හැම පුද්ගලයෙක්ම සිද්ධියක්ම මතකයක්ම බයක්ම පාපයක්ම ජේසුටම බාර දෙන්න. ජේසුව ජීවිතේ එක කරගන්න. අපි ආඥා කරමු. දෙවී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙත අප බිඳූ මෙම යාගය මගින් ඔබ වහන්සේගෙන් අප ලැබූ මේ දිව්‍යම භෝජනය මගින්ද අප ජීවිත ප්‍රබෝධමත් කළ මැනව. සදා සෙනෙහසින් ඔබ වහන්සේ කෙරෙහි බැඳී සදාතන ජීවිතයේ ඵල භුක්ති විඳීමට අපට මග සැලසුව මැනව. මෙකිදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෞත්තමයාණෝ පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. යන්න සාමයත් උනාසගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුළු මොහොතකට වාඩි වන්න මගේ ආදර ප්‍රේමාන්තයනි. අද දෙවි පූජා ගානකට සහාය දුන්නු ගීතිකා කණ්ඩායම වගේම ඇන්ටන් අපේ මීඩියා ටීම් එකේ හැම දරුවෙක්ටම අපි ස්තුතියි කියලා කියනවා. අද දවසේ නොඑක් අයුරින් උදව් වෙච්ච හැම කෙනෙක්ටම. ඒ වගේම මගේ ප්‍රේමාන්තයනි සතියේ දිව්‍ය පූජා පිළිවෙත අඟහරුවාදා රාත්‍රී 6ට දෙමළ පූජාව, 7 මාරට සිංහල පූජාව, බදාදා සවස 6 මාරට ජුසේතුමාගේ නුවාණය සමග දිව්‍ය පූජාව, ඉන් අනතුරු බයිබල් අධ්‍යයනය 7 මාරේ සිට 8 මාර දක්වා. ඒ ඔබට ඔන්ලයින් එට සහභාගී වෙන්නට හැකියාව තිබෙනවා. ලබන බ්‍රහස්පතින්දා 6 මාරට දෙමළ පූජාව පමණක් බව මතක් කරනවා. 7ට සිංහල පූජාව නොමැති බව මතක් කරනවා. ලබන සිකුරාදා සවස 6 මාරට දිව්‍ය පූජාව සහ ප්‍රශංසා මෙය රාත්‍රී 9 දක්වා ඔන්ලයින් එය ඔබට බලන්නට සහභාගී වෙන්නට පුළුවන්. ලබන සෙනසුරාදා උදෑසන 7 මාරට දෙමළ පූජාව, 8 මාරට සිංහල පූජාව, සවස 6ට ඉංග්‍රීසි පූජාව එයත් ඔන්ලයින් ඔබට සහභාගී වෙන්නට පුළුවන්. ලබන ඉරිදා දිව්‍ය පූජාවන් සිරිත් පරිදි උදෑසන 7ට දෙමළ පූජාව, 7ට මහවත්ත සිංහල පූජාව, 8 මාරට දෙමළ පූජාව, 8:15ට දෙමළ පූජාව, 8 මාරට සිංහල පූජාව, 9 මාරට දෙමළ පූජාව, 9:45ට සිංහල පූජාව, 11ට දෙමළ පූජාව, 11 මාරට සිංහල පූජාව. සවස 5 මාර, සවස 4ට දෙමළ පූජාව, සවස 5 මාරට සිංහල පූජාව, සවස 6ට දෙමළ පූජාව, සවස 7ට අවසාන දිව්‍ය පූජාව එය ඔන්ලයින් අපි බ්‍රෝඩ්කාස්ට් කරනවා. අවසාන ගීතිකාව සඳහා නැගිට සිටිමු. ඒ වගේම ප්‍රේමාන්තයනි මතක් කරනවා විශේෂයෙන් විජිලන්ට් කමිටි එක අපිට නැවත උදව් වෙන්නට අවශ්‍යයි. විජිලන්ට් කමිටි එක දේවස්ථානයේ ආරක්ෂාව පිළිබඳව විජිලන්ට් කමිටි එක අපි ආරක්ෂක කමිටුව එයාලගේ උදව්ව අපිට අවශ්‍ය වෙනවා දේවස්ථානයට යන එන ගැන විමසිලිවත් වන්නට. ස්තුති. අවසාන ගීතිකාව. Sada kale mahage
नाम संत कृष्य आदयालमें विसतुरंगिन पगारवातेवा देवी स्वामिनी पिताගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තික නාමෙන් සෑම දිනාටම ජේසු පීඩයි. ජේසු පීඩයි ෆාදර්. ලබන බදාදා ඔෆිස් දවස වුණාට පොඩි ෆාදර්ට මටත් විශේෂ මීටින් එකක් තියෙනවා. ඒ නිසා